මේ හරියද? හරි. අදෝමද? ඔව්. සුබ සන්ධ්‍යාවක් වේවා දරුවනේ. අපි 11 ශ්‍රේණිය සඳහා විද්‍යා විෂය ඉගෙනීමේ පන්තියේ දෙවන දවස අද අපි ගිය සතියේ පටන් ගත්තා පාඨක විද්‍යාව ජීව පාඨක. අපි ජීව පාඨක සෑහෙන දුරට කතා කළා. අපි අද ටිකක් මතක් කරමු මේ එදා කතා කළපු ටික. පාඨකයක් කියන්නේ මොකක්ද අපි පැහැදිලි කළා. ඒව මතක් වෙනවා. පාඨකයක් කියන්නේ ජීව දේහයක් තුළ යම් නිශ්චිත ක්‍රියාවක් ඉටු කිරීම සඳහා හැඩ ගැසුණු පොදු සම්භවයක් තියෙන සෛල සම්මය. එතකොට මේ පාඨකය කියන එක අපි පැහැදිලි කරගෙන ගියා. ඉගෙන ගැනීමේ පහසුව සඳහා ගැලීම් සටහනකින් පැහැදිලි කළා. පාඨක ප්‍රධාන කීපයකට කොටස් කීපයකට. ඒ තමයි විභාජක පාඨක, ස්ථිර පාඨක. ඊට පස්සේ අපිට විභාජක පාඨක කතා කළා. ඔබට මතක ඇති සෛල විභාජනය බෙදීමේ ක්‍රියාවලියට ලක් කරන පාඨක විභාජක පාඨක. විභාජක පාඨක මේ විභාජක පාඨක කොටස් කීපයකට කතා කරා. අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක, අන්තරස්ත විභාජක. අග්‍රස්ත විභාජකය කඳ සහ මුල අග්‍රස්තයේ පිහිටනවා කියලා කිව්වා. පාර්ශ්වික විභාජක කඳ මහත වැඩි කරන්න වැදගත් වෙනවා කිව්වා. ඒ මහත වැඩි කරන්න වැදගත් වෙන පාර්ශ්වික විභාජකය කොහොමද අපි කතා කළා? ප්‍රධාන කොටස් කීපයයි. වල්ක කැන්වියම, සනාල කැන්වියම. ඒවා අපි කතා කළා. එතකොට අපි අද ඒවා කතා කරන්න ඕන මේ වල්ක කැන්වියම, සනාල කැන්වියම පිළිටන තැන් පොඩ්ඩක් කතා කරලා බලන්න. අපි සරලව පැහැදිලි කරා. ඊට පස්සේ අග්‍රස්ත විභාජකේ, පාර්ශ්වික විභාජක, අන්තරස්ත විභාජක. ඔය ටික තමයි අපි කතා කළේ. අද විභාජක පාඨක වලට අමතරව ස්ථිර පාඨක කරන්න කලින් චුට්ටක් අපි පැහැදිලි කරන්න ඕනේ තව චුට්ටි දෙයක්. ඒ තමයි විභාජක පාඨක පිහිටි ස්ථාන. මේ සතියේ ඒ කොටස අතහැරෙන්නේ නැති. ඒක පොඩ්ඩක් බලමු. විභාජක පාඨක පිහිටි ස්ථාන. විභාජක පාඨක පිහිටි ස්ථාන. විභාජක පාඨක පිහිටි ස්ථාන. ඕක තමයි අපි නම් කරන්න යන්නේ. එහෙනම් ප්‍රශ්නාංකය ලියන්න. විභාජක පාඨක පිහිටි ස්ථාන පැහැදිලි කරන්න. විභාජක පාඨක පිහිටි ස්ථාන පැහැදිලි කරන්න. දැන් ඒවල කාර්ය අපි දන්නවා. ඒවල ලක්ෂණ අපි දන්නවා. එහෙනම් විභාජක පාඨක පිහිටි ස්ථාන තමයි අපි අද කතා කරන්නේ. හොඳට මතක තියාගන්න දරුවනේ විභාජක පාඨක පිහිටි ස්ථාන කතා කරනකොට මෙන්න මේ විදිහට අපිට කතා කරන්න වෙනවා. පළමුවෙන්ම අග්‍රස්ත විභාජක. අග්‍රස්ත විභාජකය. පළමුවෙන්ම අග්‍රස්ත විභාජකය. විභාජක පාඨක පිහිටි ස්ථාන හඳුන්වනකොට පළමුවෙන්ම අග්‍රස්ත විභාජකය. එහෙනම් ඔබ ප්‍රශ්න ලියන්න. විභාජක පාඨක පිහිටි ස්ථාන හඳුන්වන්න. ප්‍රශ්නය ඔන්න හරි. විභාජක පාඨක පිහිටි ස්ථානය හඳුන්වන්න. එක අග්‍රස්ත විභාජකය. එක අග්‍රස්ත විභාජකය. මෙයා පිහිටි ස්ථාන තමයි දරුවනේ කඳාග්‍රස්තය, මුලාග්‍රස්තය, කක්ෂීය අංකුර අග්‍රස්තය. එදා සටහන් කරගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් අද මතක් කරගන්න. එදා කිව්වා කෙනෙක් අපිට මතක් කළා සටහන් කරගන්න බැරි වුණා කියලා. කඳාග්‍රස්තය, මුලාග්‍රස්තය, කක්ෂීය අංකුර අග්‍රස්තය. කඳාග්‍රස්තය, මුලාග්‍රස්තය, කක්ෂීය අංකුර අග්‍රස්තය. ඊගාවට දෙවෙනි අවස්ථාව තමයි ඔන්න හොඳට මතක තියාගන්න පාර්ශ්වික විභාජකය. පාර්ශ්වික විභාජකය. පාර්ශ්වික විභාජකය. බලමු අපි පාර්ශ්වික විභාජකය
පාර්ශ්වික විභාජකයේ කොහෙද පිහිටියේ කියලා අපි දැනගන්න. එදා අපි මතක් කළා ගැලීම් සටහනෙන් පැහැදිලි කරගෙන යනකොට පාර්ශ්වික විභාජක වලින් කරන්නේ ශාකයේ කඳ මහත වැඩි කරන එක. ශාකයේ කඳ මහත වැඩි කරන එක. ශාකයේ කඳ මහත වැඩි කරන එක. කඳේ මහත වැඩි කරන එක. එහෙනම් පාර්ශ්වික විභාජක තියෙනවා, ශාක කඳේ තියෙනවා, මුලේ තියෙනවා. ඔන්න හොඳට බලා ගන්න තියෙනවා. එහෙනම් පාර්ශ්වික විභාජක වලින් එකක් තමයි පුතේ සනාල කැන්වීම. සනාල කැන්වීම. සනාල කැන්වීම. හොඳට බලා ගන්න. සනාල කැන්වීම. පාර්ශ්වික විභාජක තියෙන තැන් මේ කතා කරන්නේ. පාර්ශ්වික විභාජක ආකාර දෙකක් සනාල කැන්වීම අනික වල්ක කැන්වීමනේ. සනාල කැන්වීම කියන එක තියෙන්නේ මෙන්න මේ විදිහට ඔබ බලා ගන්න. සනාල කැන්වීම පිළිටන තැන පාර්ශ්වික විභාජකවල සනාල කැන්වීම. ලපටි ද්විබීජපත්‍රී ශාක කඳක් ගත්තාම එයාගේ තියෙනවා ප්‍රධාන කලාප කීපයක්. ප්‍රධාන කලාප කීපයක් තියෙනවා. මෙන්න මේ කලාපයට කියනවා සනාල කලාපය කියලා. සනාල කලාපය. මේ සනාල කලාපයක් ගත්තාම ඇතුළතට උල්ලැඩයක් තියෙන නාල. දැන් මේ කඳ පහලට තියෙනවා. කඳ පහලට තියෙනවා. මේ කඳ දිගේ ජලය ගමන් කරන නාල. සනාල. සනාල පද්ධතිය. මේ සනාල පද්ධතිය මැද්දෙන් බෙදෙනවා කොටස් දෙකකට. මේ සනාල කලාපය මැද්දෙන් බෙදෙනවා කොටස් දෙකකට. ඇතුළත කොටසට අපි කියනවා සෛලම කියලා. එන මම මේකට පොදුවේ කියන්නේ සනාල කලාපය. ඔන්න මම ගන්නවා මේක පැහැදිලිවම. එතකොට අපි මේ කතා කරන්නේ මේ ප්‍රශ්නයටදී පාර්ශ්වික විභාජක යටතේ සනාල කැන්වියම තියෙන තැන. මේ මැද්දේ තියෙනවා පටකයක්. ඒ පටකයට ඇතුළතින් තියෙන්නේ සෛලම පටකය. සෛලම. සෛලම. පිටතින් තියෙන්නේ ෆ්ලෝයම්. පිටතින් තියෙන්නේ ෆ්ලෝයම්. එහෙනම් මේ සනාල කලාපයක පොදුවේ මෙයාට කියන්නේ සනාල කලාපය. මේ සනාල කලාපයක ඇතුළතින් තියෙන සෛලම පටක. පිටතින් තියෙන ෆ්ලෝයම පටක. ඇතුළතින් තියෙන සෛලම පටක. පිටතින් තියෙන ෆ්ලෝයම පටක. මේ සෛලමත් ෆ්ලෝයමත් අතර තමයි තියෙන්නේ සනාල කැන්විය. සනාල කැන්විය. අන්න ලස්සනට හඳුනගත්තා. එහෙනම් මේ අපි කතා කරන්නේ විභාජක පටක තියෙන තැන් අග්‍රස්ත විභාජකයේ තියෙන්නේ කඳහා මුල අග්‍රස්තය කක්ෂීය අංකුර අග්‍රස්තය. පාර්ශ්වික විභාජක පටක අපි දන්නවා සනාල කැන්වියම සහ වල්ක කැන්වියම. සනාල කැන්වියම සහ වල්ක කැන්වියම. අපේ අර ගැලීම් සටහනේ තියෙනවා මේ. එතකොට සනාල කැන්වියම සහ වල්ක කැන්වියම කියන දෙකෙන් අපි ගත්ත සනාල කැන්වියම. මේ තියෙන්නේ ද්විබීජපත්‍රී ලපටි කඳක්. ද්විබීජපත්‍රී ලපටි කඳ. කඳක හරස්කඩ. ලපටි කඳක හරස්කඩ. ඒ ලපටි කඳක හරස්කඩ ගත්තාම ඒකේ තියෙන සනාල කලාපය කියලා කොටස්. යටින් තියෙන්නේ සෛලම. මේ සනාල කලාපයක් අරන් තියෙන්නේ සෛලම. පිටතින් තියෙන ෆ්ලෝයම. සෛලමත් ෆ්ලෝයමත් මැද්ද තියෙනවා මෙන්න සනාල කැන්විය. ඕක තමයි සනාල කැන්විය. ඔය සනාල කැන්වියමෙන් කරන්නේ
ඇතුළට සෛලම සෛල නිපදවනවා පිටතට ෆ්ලෝයම සෛල නිපදවනවා. ඇතුළට සෛලම සෛල නිපදවනවා පිටතට ෆ්ලෝයම සෛල නිපදවනවා. ඇතුළට සෛලම සෛලයි පිටතට ෆ්ලෝයම සෛලයි නිපදවන්න සාකේ මහත වැඩි වෙනවා. ඇතුළට සෛලම සෛලයි පිටතට ෆ්ලෝයම සෛලයි නිපදවන්න සාකේ මහත වැඩි වෙනවා. සාකේ මහත වැඩි වෙනවා. දැන් හරි. එහෙනම් ඔබ සටහන් කරන්න එක හරි අග්‍රස්ත විභාජකයේ පිහිටි ස්ථානය කතා කළා. දෙවැනි එක පාර්ශ්වික විභාජකය. පාර්ශ්වික විභාජකයේ යටතේ එක සනාල කැන්වියම. ලියන්න මේ රූපය ඇඳලා පෙන්නන්න. මේ රූපය ඇඳලා පෙන්නන්න. සනාල කැන්වියම. මේ ද්විබීජපත්‍රී ලපටි කඳක හරස්ක. සෛලම ෆ්ලෝයම. සෛලම ෆ්ලෝයම. සනාල කලාපයක් තමයි මේ තියෙන්නේ. සෛලම ෆ්ලෝයම. ඒක ඇතුලෙන් සෛලම පිටතින් ෆ්ලෝයම. මේ දෙක අතර තමයි සනාල කැන්වියම. ලස්සනට අඳින්න. රූප සටහන අඳින්න. මෙහෙම ලියන්න. ලපටි ද්විබීජපත්‍රී ශාක කඳක් ගත් විට ලපටි ද්විබීජපත්‍රී ශාක කඳක් ගත් විට ලපටි ද්විබීජපත්‍රී ශාක කඳක් ගත් විට එහි හරස්කඩ නිරීක්ෂණය කිරීමෙන් සනාල කලාප හඳුනාගත හැකිය. සනාල කලාප හඳුනාගත හැකිය. මෙම එක් සනාල කලාපයක ඇතුළතින් සෛලම පටකයක් පිටතින් ෆ්ලෝයම පටකයක් හඳුනාගත හැකිය. පිටතින් ෆ්ලෝයම පටකයක් හඳුනාගත හැකිය. පිටතින් ෆ්ලෝයම පටකයක් හඳුනාගත හැකිය. මෙම සනාල කලාපයේ සෛලමත් ෆ්ලෝයමත් අතර සනාල කැන්වියම පිහිටමින් ඇතුළට සෛලම සෛලත්
පිටතට ෆ්ලෝයම සෛලත් නිපදවමි. පිටතට ෆ්ලෝයම සෛලත් නිපදවමි. කඳේ මහත වැඩි කරන්නා වූ පාර්ශ්වික විභාජකය පිටයි. කඳේ මහත වැඩි කරන්නා වූ පාර්ශ්වික විභාජකයේ පිටයි. කඳේ මහත වැඩි කරන්නා වූ පාර්ශ්වික විභාජකයේ පිටයි. දැන් ඔබ හරි අග්‍රස්ත විභාජකයේ සරලව මතක් කරගත්තා. පාර්ශ්වික විභාජක වලින් සනාල කැන්බියමේ පිහිටුම කතා කරා. එතකොට ඔබට තේරෙනවා දෙපැත්තට සෛල වීදලා හදන්න කඳ මහත වැඩි කරනවා. එතකොට පාර්ශ්වික විභාජක වල තව එකක් තියෙනවා වල්ක කැන්බියම. මොකද්ද පුතේ? වල්ක කැන්බියම. අපි බලමු ඒ කොතනද තියෙන්නේ කියලා. වල්ක කැන්බියම. එතකොට මේ ප්‍රශ්නේ විභාජක පටක පිහිටි ස්ථාන පැහැදිලි කරන්න කියනකොට ඔන්න කතාව. අග්‍රස්ත විභාජක හරි මේ පාර්ශ්වික විභාජක වල තැන් දෙකක්. මේ සනාල කැන්බියම පමණයි පොතේ තියෙන්නේ. ඔබ දැනගන්න වෙන වල්ක කැන්බියම. එහෙනම් සනාල කැන්බියම හරි. දැන් මම කතා කරනවා එතනින් එහාට මේ වල්ක කැන්බියම කොහෙද තියෙන්නේ කියලා. ලපටිදී බීජ පත්‍රයේ ශාක කඳයි මේ. මෙයා පරිණත වෙන්න ශාකයේ කඳ මහත වැඩි වෙනවා පුතේ. ශාක කඳේ මහත වැඩි කරනවා. මහත වැඩි වෙන්න විභාජක පටකේ වැඩි වෙන්න මහත වැඩි කරනවා. පරිණත වෙන්න ඔබ දන්නවා මේ ශාක කඳෙන් පිටතට මැරුණු සෛල කැඩි අයින් වෙනවා. ඔබ වයසක අඹ ගහක් ළඟට ගිහිල්ලා බැලුවොත් අඹ ගහේ පොතු ගැලවෙනවා. එහෙම නැත්නම් වෙනත් ශාකයක් ළඟට ගිහිල්ලා බැලුවොත් ඒ කඳ මහත ශාකයක බැලුවොත් පොතු ගැලවෙනවා. එහෙනම් මේ පොතු ගැලවෙන පටකය තමයි වල්ක පටකය. එහෙනම් එය පිහිටන්නේ පරිණත දී බීජ පත්‍රී ශාක කඳක. එහෙනම් වල්ක කැන්බියම කියන එක මම මේ ටික මකන්නම්. දැන් වල්ක කැන්බියම කියන එකයි අපි මේ කතා කරන්නේ. ඔබට පාඩම පැහැදිලිව තේරෙනවා. වල්ක කැන්බියම පරිණත දී බීජ පත්‍රී කඳක අඹ ගහක් හෝ වේවා මේ ෆ්ලෝයම තියෙනවා ඇතුළතින් සෛලම තියෙනවා. නැත්නම් එලේසා අරටුව තියෙනවා. මේ අරටුව කියමු. එහෙම නැත්නම් සෛලම පටකය. මේ පැත්ත මම එලය කියමු. එහෙම නැත්නම් ෆ්ලෝයම. තව මේ හරියට කියන අපි බාහිකය කියලා කියන්න පුළුවන්. බාහිකය. ලපටි කාලේදී තමයි මේ බාහිකය කියලා කිව්වේ. මේ පරිණත දී බීජ පත්‍රී ශාක කඳ හරස් කර පරිණත දී බීජ පත්‍රී ශාක කඳක හරස් කර ඒ එළය තුල බාහිරට වන්නට අපි චර්මයේ ආසිතව විශේෂ පටකයක් නිර්මාණය වෙනවා. ඒ පටකයට කියනවා වල්ක කැන්බියම කියලා. වල්ක කැන්බියම. මේ විභාජක පටකයක්. වල්ක කැන්බියම. පරිණත දී බීජ පත්‍රී ශාක කඳක බාහිකය එහෙම නැත්නම් ෆ්ලෝයමය අපිචර්මය ආසිතව පොත්ත ආසිතව ඇතුළතින් තියෙන වල්ක කැන්බියම.
මේ වල්ක කැන්බියමෙන් කරන්නේ වල්ක පටකේ නිපදවීමයි. මෙයාට කියනවා අපි වල්ක පටකය කියලා. වල්ක පටකය. මේ වල්ක පටකේ නිපදවීමයි කරන්නේ. වල්ක පටකේ නිපදවන්න සෛල මෙරි ඉවත් වෙනවා. එහෙනම් කඳේ මහත වැඩි කිරීම තමයි වල්ක පටකයෙන් කරන්නේ. එහෙනම් අපි ලස්සනට මේක අඳිමු. ද්විබීජපත්‍රී ශාක කඳක හරස්කඩ. පරිණත ද්විබීජපත්‍රී ශාක කඳක හරස්කඩ. පරිණත ද්විබීජපත්‍රී ශාක කඳක හරස්කඩ. මේ ඇතුළතින් තියෙන්නේ සෛලම එහෙම නැත්නම් අරටුව. එහෙම නැත්නම් සෛලම. පිටතින් ෆ්ලෝයම එළය. බාහිකය කියලා කිව්වත් තමයි. ඒ කෙලවරෙන් තමයි තියෙන්නේ වල්ක පටකය. දල සටහනක් ඇඳ ගන්න. වල්ක පටකය. වල්ක පටකය නෙමෙයි වල්ක කැන්බියම. වල්ක කැන්බියම. වල්ක කැන්බියමෙන් පිටතට පමණයි සෛල නිපදවන්නේ. මතක ඇති ඔබට සනාල කැන්බියමෙන් ඇතුළට සෛලම පිටතට ෆ්ලෝ වෙනවා. හැබැයි වල්ක කැන්බියමෙන් පුතේ පිටතට වල්ක පටකේ නිපදවනවා පමණයි. පිටතට වල්ක පටකේ නිපදවනවා පමණයි. පිටතට වල්ක පටකේ නිපදවනවා පමණයි. එහෙනම් මෙහෙම ලියන්න පොයින්ට් අවුට් කරමින් ලියන්න. පරිණත ද්විබීජපත්‍රී ශාක කඳක පරිණත ද්විබීජපත්‍රී ශාක කඳක එළය තුල අපිචර්මයට ආසන්නේ. එළය තුල අපිචර්මයට ආසන්නේ. එළය තුල අපිචර්මයට ආසන්නේ. වල්ක කැන්බියම නැමැති විභාජක පටකය පිහිටයි. වල්ක කැන්බියම නැමැති විභාජක පටකය පිහිටයි. මෙම වල්ක කැන්බියමෙන් ඊගා පොයින්ට් එක. මෙම වල්ක කැන්බියමෙන් පිටතට වල්ක පටකය නැමැති මරුණු සෛල ස්තරය සාදමි. ශාක කඳේ මහත වැඩි කරයි. ශාක කඳේ මහත වැඩි කරයි. මේ සතිය අරුණු කොටසක්. ඊගාවට අපි කතා කරනවා පුතේ ඔන්න හරි අග්‍රස්ත විභාජකය හරි පාර්ශ්වික විභාජකයේ පිහිටි ස්ථාන. දැන් අපි කතා කරනවා අන්තරස්ත විභාජකය. අන්තරස්ත විභාජකය පිහිටි ස්ථාන. අන්තරස්ත විභාජකය. නැත්නම් විභාජක පටකය පිහිටි ස්ථාන. ඔබ දන්නවා මම ගිය සතියේ මතක් කළා ද්විබීජපත්‍රී
ශාක කඳක මේ විදියට පිළිටනවා. ඒක බීජපත්‍රි තෘණ ශාක ඔබ දන්නවා. තෘණ ශාක මම මේකේ එදා කතා කළා. මේ තෘණ ශාක වල ගැට තියෙනවා. මේවට කිව්වා ගැට. මේවා ගැට. මේ ගැට දෙකක් අතර දුරට කිව්වා පර්ව කියලා. ගැට දෙකක් අතර දුරට කිව්වා පර්ව කියලා. මේ පර්ව පාදයේ පිහිටන්නේ. පර්ව පාදයේ පිහිටන්නේ. පර්ව පාදයේ පිහිටන්නේ. පර්ව පාදයේ පිහිටමින් පර්වයේ දිග වැඩි කරනවා. පර්වයේ දිග වැඩි කරනවා. එහෙනම් මේ මම කිව්වේ තෘණ ශාකයක්. මෙම ලියන්න ඒක බීජපත්‍රි තෘණ ශාකවල ගැට දෙකක් අතර පිහිටි කොටස වන පර්වයේ ගැට දෙකක් අතර පිහිටි කොටස වන පර්වයේ පහළ සීමාවේ එවත් පර්ව පාදයේ පිහිටන පර්වයේ දිග වැඩි කරන පර්වයේ දිග වැඩි කරන තෘණ ශාකයක ගැට ඔන්න මතක් වෙනවා. චුට්ටක් ඇදලා දෙන්න. පොඩ්ඩක් ඇදලා පෙන්නන්න. එහෙනම් විභාජක පටක පැහැදිලිව තේරෙනවා ඔබට. අග්‍රස්ත විභාජකයේ පීඩි තැන, පාර්ශ්වික විභාජකයේ පීඩි තැන, අන්තරස්ත විභාජකයේ පීඩි තැන. අද අපි මාතෘකාවට පීඩෙන් ගමන් කරන්නේ විභාජක පටක ඉවරයි ස්ථීර පටක ගැන කතා කරමු. විභාජක පටක ඉවරයි ස්ථීර පටක ගැන කතා කරමු. එහෙනම් මාතෘකාව ලියා ගන්න දරුවනේ ස්ථීර පටක. ස්ථීර පටක. ඔන්න හරි වැදගත් අද දවසේ. ස්ථීර පටක. ඔබට ගැලීම් සටහන මතක් වෙනවා ගිය සතියේ හිටපු දරුවන්ට. ගැලීම් සටහන මතක් වෙනවා ශාක පටක, විභාජක පටක, ස්ථීර පටක කියලා කොටස් දෙකකට කැඩෙනවා. විභාජක පටක, ස්ථීර පටක කියලා කොටස් දෙකකට කැඩෙනවා. අද අපි ස්ථීර පටක ටිකක් කතා කරගෙන යමු. ස්ථීර පටක ටිකක් අපි කතා කරගෙන යමු. එහෙනම් ස්ථීර පටක. එහෙනම් අපේ ප්‍රශ්නයක් යොමු වෙනවා මුලින්ම මොනවද මේ ස්ථීර පටක කියන්නේ? ඔබ සරලව දැනගන්න ඕන. එහෙනම් ස්ථීර පටකයක් කියන්නේ ශාක දේහයේ විභාජනයෙන් පසු ලැබෙන සෛල යම් නිශ්චිත වූ ස්ථීර වූ ක්‍රියාවක් කිරීම සඳහා හැඩගැහිච්ච පටක ස්ථීර පටකයි. එහෙනම් ලියන්න පුතේ ප්‍රශ්නය
ස්ථීර පටකයක් යනු කුමක්ද පැහැදිලි කරන්න. ස්ථීර පටකයක් යනු කුමක්ද පැහැදිලි කරන්න. මෙම ලියන්න පිළිතුර ශාක දේහය තුල යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු පටක ස්ථීර පටක ලෙස හැඳින්වේ. මේවා විභාජනයෙන් ලැබුණු පටක විශේෂණයට ලක් වී ගොඩනැගී ඇත. විභාජනයෙන් ලැබුණු පටක විශේෂණයට ලක් වී ගොඩනැගී ඇත. හොඳයි. විභාජනයෙන් පස්සේ ලැබෙන සෛල සියල්ල දැන් ශාක කඳක නම් ඔබ දන්නවා ශාක කඳේ අග්‍රස්තයේ මේ වගේ තියෙනවා. අග්‍රස්තයේ සෛල විභාජනය වෙලා ඉහළට යනකොට මේ විභාජක සෛල සියල්ල පහළට එනවා. ඉහළට වැඩි යනකොට පහළ කඳ නෙමේ. එතකොට මේ පහළ සෛල තමයි විශේෂණයට ලක් වෙලා ක්‍රියාවලට ඇද ගැහෙන්නේ. ඉහළින් විභාජනය වෙවි යනකොට පහළ මුලින් විභාජනය වෙච්ච සෛල පහළ සෛල යම් ක්‍රියාවකට විශේෂණය වෙනවා. ඒ පටක ස්ථීර පටක යම් විශේෂණය වෙන්නේ යම් ස්ථීර ක්‍රියාවකට. ඒකයි එතන පැහැදිලි වෙන්නේ. එහෙනම් ඊගා ප්‍රශ්නය ස්ථීර පටක ප්‍රධාන කොටස් දෙක ලියා දක්වන්න. අපේ ගැලීම් සටහන තමයි මේ යන්නේ පළවෙනි දවසේ කරන්නේ. ස්ථීර පටක ප්‍රධාන කොටස් දෙක ලියා දක්වන්න. නැත්නම් ස්ථීර පටක බෙදෙන ප්‍රධාන අවස්ථා දෙක. මොනවාද පුතේ? එක සරල ස්ථීර පටක. දෙක සංකීර්ණ ස්ථීර පටක. එක සරල ස්ථීර පටක, දෙක සංකීර්ණ ස්ථීර පටක. එක සරල ස්ථීර පටක, දෙක සංකීර්ණ ස්ථීර පටක. හොඳයි. අපි කතා කරමු පුතේ එහෙනම් සරල ස්ථීර පටක කියන්නේ. නේද? එහෙනම් මාතෘකාව ලියන්න දරුවනේ සරල ස්ථීර පටක. සරල ස්ථීර පටක. ප්‍රශ්නේ හරිනේ. ස්ථීර පටක යනු මොනවද? පළවෙනි ප්‍රශ්නේ හරි. දෙවෙනි ප්‍රශ්නේ ස්ථීර පටක වර්ග දෙක කියන්නේ සරල ස්ථීර පටක, සංකීර්ණ ස්ථීර පටක. තුන්වෙනි ප්‍රශ්නය නෙමෙයි මාතෘකාව සරල ස්ථීර පටක.
ඔන්න එන ඊගාව මාතෘකාවට අංකයක් දාන්නේ සරල ස්ථිර පටක. ඒකේ යටතේ මම දෙනවා ප්‍රශ්නාංක 1. මොකද්ද ප්‍රශ්නාංක 1? සරල ස්ථිර පටක අනු කුමක් මොනවාද පැහැදිලි කරන්න. සරල ස්ථිර පටක යනු මොනවාද නැත්නම් යනු මොනවාද පැහැදිලි කරන්න. සරල ස්ථිර පටක යනු මොනවාද පැහැදිලි කරන්න. මොකද ආගන්න දරුවනේ යම් නිශ්චිත ක්‍රියාවක් කරන්න ඇඩගැහිච්ච පටක තමයි ස්ථිර පටක. හැබැයි මේ ස්ථිර පටකේ සෛල වර්ග එකම වර්ගයයි නම් තියෙන්නේ. සෛල එකම වර්ගයයි නම් තියෙන්නේ. ඒකට අපි කියනවා සරල ස්ථිර පටක. එහෙනම් උත්තරේ ලියන්න මෙහෙම. ප්‍රශ්නේ මොකද්ද? සරල ස්ථිර පටක යනු මොනවාද? කියන්න මෙහෙම. ස්ථිර පටකයක සෛල වර්ග එකක් පමණක් අන්තර්ගත වේ නම් සෛල වර්ග එකක් පමණක් අන්තර්ගත වේ නම් එහෙම නැත්නම් එක් සෛල වර්ගයක් පමණක් අන්තර්ගත වේ නම් එක් සෛල වර්ගයක් පමණක් අන්තර්ගත වේ නම් එම පටකය සරල ස්ථිර පටක වේ. එම පටක සරල ස්ථිර පටක වේ. එක සෛල වර්ගයයි නම් අන්තර්ගත වෙන්නේ සරල ස්ථිර පටක. ස්ථිර පටක වර්ග දෙකයි. සරල ස්ථිර පටක සංකීර්ණ ස්ථිර පටක. සරල ස්ථිර පටකයක් යන කුමක්ද? පටකයේ එක් සෛල වර්ගයක් පමණයි අන්තර්ගත වෙන්නේ. ඔබ හරි. දෙවැනි ප්‍රශ්නය. සරල ස්ථිර පටකයක දෙවැනි ප්‍රශ්නය. ප්‍රධාන සරල ස්ථිර පටක වර්ග ලියන්න. ප්‍රධාන සරල ස්ථිර පටක වර්ග ලියන්න. දෙවැනි ප්‍රශ්නේ. ප්‍රධාන සරල ස්ථිර පටක වර්ග ලියන්න. මොනවාද දරුවනේ ප්‍රධාන සරල ස්ථිර පටක වර්ග ටික? අපි දන්නවා මොනවද? එක සෛල වර්ගයයි පමණයි තියෙන්නේ. මොනවද මේ වර්ග ටික? එක මෘදුස්තර පටකය. එක මෘදුස්තර පටකය. එක මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය. දෙක ස්ථූල කෝණාස්තර පටකය. ස්ථූල කෝණාස්තර. තුන දෘಢස්තර පටකය.
බලන්න අපි පාඩම පිළිවෙලට යන ලස්සන. ප්‍රධාන සරල ස්ථීර පටක වර්ග ටික ලියන්න. මෘදුස්තරය, ස්ථූල කෝණාස්තරය, දෘಢස්තරය. මේ නම් ලැබිලා තියෙන්නේ දරුවනේ ගැළපෙන ලෙස. ඒ ගැළපෙන ලෙස තමයි නම ලැබිලා තියෙන්නේ. සෛල මෘදුයි සිනිඳුයි වගේ හැඩේ නම් මෘදු ස්තරය. සෛලවල කොන් ගණකම් වෙලා මහත් වෙලා තියෙනවා නම් ස්ථූල කෝණාස්තරය. කොන් මහත. කොන් ස්ථූල මහත කියන්නේ ස්ථූල කියන්නේ මහත. ස්ථූල කෝණාස්තරය. තුන්වෙනි එක. දැඩි සෛල අන්තර්ගත පටකය, දෘಢස්තර පටකය. දැඩි සෛල. දැඩි සෛල. සෛල හරි දැඩි. එහෙනම් ප්‍රධාන සරල ස්ථීර පටක වර්ග තුන ලියන්න නැත්නම් වර්ග ලියන්න. මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය, දෘಢස්තර පටකය. ඔබ මේ පටක තියෙන තැන් මතක තියෙන්න ඕනේ. පටක හඳුනගෙන තියෙන්න ඕනේ. පටකයේ ක්‍රියාකාරීත්වය දැනගන්න. තියෙන තැන් දැනගන්න ඕනේ. පටකයේ හැඩය ඒවා දැනගන්න ඕනේ, ලක්ෂණ දැනගන්න ඕනේ, ක්‍රියාකාරීත්වය දැනගන්න. ඒ කරුණ ටික තමයි අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් අපි පාඩම් කරන අපි මේ මුදුස්තර පටක කියලා අර අනවශ්‍ය කරුණු ගොඩවල් එකතු කරගන්නේ. මුදුස්තර පටකය හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ, වල ලක්ෂණ දැනගන්න ඕනේ. තියෙන තැන් දැනගන්න ඕනේ, කාර්ය දැනගන්න ඕනේ. ඒ ටික දැනගත්තාම ප්‍රමාණවත්. එතනින් එහාට වැඩක් නැහැ. එහෙනම් ප්‍රධාන සරල ස්ථීර පටක වර්ග ලියන්න. මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘಢස්තර. අපි යමු දරුවනේ මෘදුස්තර පටකයට. අපි යමු මෘදුස්තර පටකයට. එහෙනම් ඒ මාතෘකාවට ප්‍රධාන නේද? සරල ස්ථීර පටක වර්ග දෙකයි කියපු ඒ ප්‍රශ්නය ඉවරයි. දැන් අලුත් මාතෘකාවක් මෘදුස්තර පටකය. අලුත් මාතෘකාව මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය. මෘදු ස්තරය. මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය. අපි මෘදුස්තර පටකය අඳින්න පුළුවන් වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් ඇඳලා පෙන්නමු. සෛල ගෝලාකාරයි. මෙන්න යාගේ සෛලය. මේ මධ්‍ය රික්තක ලොකුවට තියෙනවා. සෛල ප්ලාස්මේ පර්යන්තයට වීදිලා තියෙනවා. ඔබත් මේම කියා අඳින්න පුරුදු වෙන්න. සෛල ප්ලාස්මේ. සෛල කීපයක් ඇති. එතකොට සෛල ගෝලාකාරයි. සෛල මෘදුයි ගෝලාකාරයි. මෘදුයි ගෝලාකාරයි. දිගටි සෛල ගත්තාමත් එහෙමයි. මේ දික්කඩ මේ මොකක්ද හරස්කඩ. හරස්කඩ. දික්කඩක් ගත්තාමත් මේ සෛල දිගටි හැඩයක් වෙන්න. ඔබට අච්චු පොත, ඔබගේ පෙළ පොත ලස්සනට මේ රූප සටහන් දෙනවා. Hello.
ටිකකින් කතා කරමු ක්ලාස් එකේ. එතකොට ඔබ හරස් කඩක් ඇඳලා පෙන්නන්න. ඔබ හරස් කඩක් ඇඳලා පෙන්නන්න. දික් කඩක් අවශ්‍ය වෙන්නේ. මේ පෙළ පොතේ තියෙනවා. මුදුස්තර පටකය. දැන් අපි මුදුස්තර පටකයේ ලක්ෂණ ලියමු. අපි මුදුස්තර පටකයේ ලක්ෂණ ලියමු. අපිට මේ සරල ස්ථිර පටකවල දැනගන්න ඕනේ මොනවද පුතේ? ලක්ෂණ ටික දැනගන්න ඕනේ. පිහිටි ස්ථාන දැනගන්න ඕනේ. ක්‍රියාකාරීත්වය පිළිවෙලට දැනගන්න. එහෙනම් අපි ලියමු බලන්න මුදුස්තර පටකය ඇඳා. එමෙ ලියමු එනවා. මුදුස්තර පටකය කියන එක අපි ලියුවා පැහැදිලි කරමු මෙහෙම. මෙහෙම ලියන්න ප්‍රශ්නේ. මුදුස්තර පටකයේ ලක්ෂණ හඳුන්වා. මුදුස්තර පටකයේ ලක්ෂණ හඳුන්වා. මුදුස්තර පටකයේ ලක්ෂණ හඳුන්වා. එහි කාර්යයත් පිහිටි ස්ථානත් ලියා දක්වන්න. එහි කාර්යයත් පිහිටි ස්ථානත් ලියා දක්වන්න. හොඳයි. එහෙනම් මුදුස්තර පටකය කියන මාතෘකාව ලිව්වා. දල රූප සටහනක් ඇඳා. එහෙනම් ප්‍රශ්නේ කරුණු උත්තර කීපයක් යනවා. මුදුස්තර පටකයේ ලක්ෂණ ලියන්න. පිහිටි ස්ථාන ලියන්න. කාර්ය ලියන්න. අපි බලමු ලක්ෂණ. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර ලියන්නට කොටස් තුනකින් ලක්ෂණ ලියන්න ඕනේ. ලක්ෂණ ලියන්න ඕනේ. මොනවද ලක්ෂණ? සෛල පළවෙනි ලක්ෂණය තමයි සෛල මෘදුයි ගෝලාකාරයි. සෛල මෘදුයි ගෝලාකාරයි. දෙවැනි එක සියල්ලම ජීවී සෛල වේ. සියල්ලම ජීවී සෛල වේ. එක්කෙනෙක්වත් මැරිලා නැහැ. ජීවී සෛල වේ. ජීවී සෛල වේ. ඊගාවට මේ තියෙනවා අන්තර්සෛලීය අවකාශ. අන්තර්සෛලීය අවකාශ පිහිටයි. අවකාශ පිහිටයි. අන්තර්සෛලීය අවකාශ පිහිටයි. ඊගාව එක විශාල මධ්‍ය රික්තක පිහිටනවා. විශාල මධ්‍ය රික්තක පිහිටනවා. විශාල මධ්‍ය රික්තක පිහිටනවා. ඊගාව මේ මධ්‍ය රික්තකයට ඉඩ සලසන්න යනකොට දරුවනේ සෛල ප්ලාස්මේ පර්යන්තයට වීදෙනවා. එහෙනම් ඊගාව එක සෛල ප්ලාස්මය පර්යන්තයට වීදී ඇත.
සෛලප්ලාස්මය පර්යන්තයට වීදිය. පිළිවෙලින් මතක තියාගන්න. න්‍යෂ්ටි පැහැදිලි. තුනී සෛල මුදු සෛල කිව්වට තුනී සෛල බිත්ති පීඩන අතර තුනී සෛල බිත්ති පීඩන අතර ඒවා සෙලියුලෝස් වලින් නිර්මාණය වී ඇත. ඇති ඒ කරුණ. බලමු අපි මතක තියාගන්න. සෛල මෘදු ගෝලාකාරයි, ජීවී සෛල වේ, අන්තර්සෛලීය අවකාශ පීඨයි, විශාල මධ්‍ය රික්තක පීඨනම, සෛල ප්ලාස්මය පර්යන්තයට වීදිලා තියෙනවා, න්‍යෂ්ටි පැහැදිලි, තුනේ සෛල බිත්ති පීඨනවා, ඒවා සෙලියුලෝස් වලින් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේවා හරි වැදගත් විභාගෙදී. ජීවී සෛල වේ කියන එක වැදගත්. මොකද හේතුව පාත සදාන් පටක වලින් අජීවී පටකේ කුමක්ද කියලා අහනකොට මුදුස්තර අජීවී නෑ ජීවී දුඩස්තර අජීවී කියනකොට පෙන්නනකොට මේක හරි වැදගත් වෙනවා. අන්තර්සෛලීය අවකාශ පැහැදිලි. ඒකත් හරි වැදගත් වෙනවා. විශාල මධ්‍ය රික්තක පීඨයි සෙලියුලෝස් සෛල බිත්තිය. ඔන්න ඔය කරුණු 3-4ක් අතිශයින් වැදගත්. එහෙනම් ඔබ මතකයෙන් කියන්න සෛල මෘදුයි ගෝලාකාර හැඩයක් ගන්නවා. ඒ හින්දා තමයි මුදුස්තරය කියලා කියන්නේ. එතකොට මුදුස්තරය ගෝලාකාර වෙනකොට අපිට කරුණු වෙනවා සෛල ජීවී මැරිලා නැහැ. අන්තර්සෛලීය අවකාශ ගොඩක් තියෙනවා. සෛල මධ්‍ය රික්තකයක් තියෙනවා. සෛල ප්ලාස්මයේ පර්යන්තයට වීදිලා තියෙනවා. න්‍යෂ්ටි පැහැදිලි. තුනී සෛල බිත්ති පීඩනවා. ඒවා සෙලියුලෝස් වලින් නිර්මාණය වෙලා තියෙනවා. ඔන්නයි කරුණු ටික ඔළුවට එන්නේ. ආයි කියන්න බලන්න බෝඩ් එක බලන්න නැතුව විශාල නේද? එහෙම නැත්නම් සෛල මෘදු ගෝලාකාරයි, ජීවී සෛල වේ, අන්තර්සෛලීය අවකාශ පීඨයි, විශාල මධ්‍ය රික්තක පීඨයි, සෛල ප්ලාස්මේ පර්යන්තයට වීදී ඇත, න්‍යෂ්ටි පැහැදිලි, තුනී සෛල බිත්ති පීඨයි, ඒවා සෙලියුලෝස් වලින් නිර්මාණය වී ඇත. ඔබට මේ කරුණ මේ රූපයේ දැක්කම මතක් වෙන්න ඕනේ. එහෙනම් මුදුස්තර පටකයේ ලක්ෂණ හරි. එහෙනම් අපි එයාගේ ඊගාව කරුණ කතා කරන්නේ ප්‍රශ්නේ ඉවර නැහැ. මුදුස්තර පටකයේ ලක්ෂණ ලියන්න ඊගාවට අපිට කතා කරන්න ඕනේ මුදුස්තර පටකයේ ලක්ෂණ ලිව්වා ඊගාවට පිහිටි ස්ථාන එහෙම නැත්නම් කාර්ය. අපි මෙයාගේ කාර්ය චුට්ටක් කතා කරලා පිහිටි ස්ථාන ලියමු. එතකොට පැහැදිලි. එහෙනම් අපිට මෙයාගේ කාර්ය මොනවාද පුතේ ප්‍රධාන වශයෙන්? එහෙනම් ලක්ෂණ හරි. ඊගාවට අපි ලියමු බලන්න මේ කරුණු ටික සටහන් කරගන්න පුතේ. ඉක්මනට සටහන් කරගන්න. මේ ප්‍රශ්නේ දෙවැනි අදියරට යන කාර්ය ලියන්න. හොඳයි අපි බලමු කාර්යය.
එහෙනම් මෙන්න මේ ටික අහන්න. මේක ඔබේ මතකයේ තියෙන්න ඕනේ. මම හැමදාම පාඩම දැන් අද පටන් ගත්තා වගේ අද පටන් ගන්නකොට පාඩමම මතක් කළා. ඊගාව දවසේ නේද? ගිය සතියේ කරපු ටික මතක් කළා. දැන් අද මතක් උගන්නපු ටික ලබන සතියේ වේගෙන් මතක් කරනවා. විනාඩි 10කින් විතර වේගෙන් මතක් කරනවා. පාඩම ඉවර වෙනකොට අපි පාඩම දෙතුන් වතාවක් මතක් කරලා. එතකොට ඔබට කවදාවත් මේ වැඩි ආයාසයක් දරන පාඩම් කරන්න කාලය වැය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපේ පන්තියේ තියෙන විශේෂත්වයක්. ඔබට පාඩම් කරන්න යන කාලය අඩුයි. මොකද පාඩම ඉවර වෙනකොට ඔබ දන්නවා අපේ ස්ථිර මතකයට ලැබෙන්න නම් తాවකාලික මතකයෙන් ලැබෙන දේ ස්ථිර මතකයට එන්න නම් ඒ නැවත නැවත කළ යුතුයි. ඉතින් අපි හැමදාම පන්තිය පටන් ගත්තාම විනාඩි කිහිපයක් අපි මේ මතක් කරන්න ගියපුවාම අපිට ඒ හොඳයි. එතකොට අර ඔබට පාඩම් කරන්න තියෙන කාලය නැති වෙනවා. ඔබට දැනට උරු නැති ඇති මේ ගුරු බවතත් එක්ක වැඩ කරලා. ඉදිරියේදී ඔබට පැහැදිලි වෙයි ඔබ දන්නේම නැහැ පාඩම් කරලා ඉවරයි පාඩම. පාඩම ඉවර වෙනකොට පාඩම් කරලා මතකයක් ඉවරයි. ඔක්කොම තියෙනවා. බොහොම හොඳයි. එහෙනම් අපි ඊගාවට ලියමු මුදුස්තර පටකේ කාර්ය. දරුවනේ ඔබ මුදුස්තර පටකේ කාර්ය ලියනකොට ඔබ කාර්ය ලියනකොට හරි වැදගත් කරුණ. කාර්ය ලියනකොට ප්‍රධාන කාර්ය උඩට එන්න ඕනේ. ඒ ප්‍රධාන කාර්ය උඩට ඇවිදී අවසානට යන්නේ එයාගේ ප්‍රධාන කාර්ය නෙමේ ප්‍රධාන නොවන කාර්ය ටික අගට යන්නේ. මේ දේ පැහැදිලි වෙයි. දැන් මෙතන තියෙනවා සමහර කාර්ය තියෙනවා. හැබැයි ඒ කාර්ය වෙනත් පටකයක උඩට එනවා. මම හොඳටම පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් මෙයාගේ කාර්ය තමයි එක ප්‍රභා සංශ්ලේෂණය කරනවා පුතේ. මෙයාගේ ප්‍රධාන කාර්ය ප්‍රභා සංශ්ලේෂණය. प्रभा संश्लेषण प्रधान कार्य प्रभा संश्लेषण देख आर संचित आर संचित දෙක ආහාර සංචිත තුන ජලය සංචිත කිරීම හතර සන්ධාරණය දරුවනේ හොඳට බලා ගන්න. මේ පටකය ජීවී නම් ඒ ප්‍රධාන කාර්ය ප්‍රභා සංශ්ලේෂණයයි ආහාර නිපදවීම. ඊගාවට මෙයාගේ ආහාර සංචිත කිරීම, ආහාර තැම්පත් කිරීම, ජලය සංචිත කිරීම. අවසානයේ තමයි සන්ධාරණය. සන්ධාරණය කියන්නේ කෙලින් ඉන්න. කෙලින් ඉන්න වැදගත්න හොඳම පටකය දෘಢස්තර පටකය. අන්න මම පිළිවෙලට පාඩම් කරන්න කියපු එක. එහෙනම් දෘಢස්තර පටකයේ සන්ධාරණය තමයි උඩට එන්නේ. මුදුස්තර පටකයේ සන්ධාරණය යටට එන්නේ. ඒ නිසා තමයි මම ඔබට කිව්වේ ප්‍රධාන කාර්ය පළමුවෙන් සිටනසේ ප්‍රධාන නොවන කාර්ය පහලට සිටනසේ ඔබ පාඩම් කරගන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂණය කියන එක කිසි ගැටලුවක් නැහැ ඔබ දන්නවා. ආහාර සංචිත කිරීම කොහෙද ආහාර සංචිත කරලා තියෙන්නේ? කොහෙද ආහාර සංචිත කරලා තියෙන්නේ? කොහෙද ආහාර සංචිත කරලා තියෙන්නේ? පළවල තියෙනවා. කොහෙද පුතේ? පළවල තියෙනවා. තව අල වර්ගවල තියෙනවා. කඳේ තියෙනවා. පත්‍රවලක් තියෙනවා. එහෙනම් ආහාර සංචිත කරලා තියෙන තැන් මතක තියෙනවා. ආහාර සංචිත කරලා තියෙන තැන් මතක තියෙනවා. ආහාර සංචිත කරලා තියෙන තැන් මතක තියෙනවා.
පළවල අල වර්ග කඳේ මේවා වෙනම ඔයාලා නමේදී ඉගෙන ගන්න ඇති. පළවල ඒ කියන්නේ ගෙඩිවල අන්නාසි වගේවල අඹවල මේ කෙසෙල් වල මේ ආහාර තැන්පත් කරලා තියෙනවා. අල වර්ගවල මඤ්ඤොක්ක බතල ඒවල ආහාර තැන්පත්. කඳේ තැන්පත් කරලා තියෙන්නේ කොහෙද? කොකඳ. භූගත කඳන් ඔබ දන්නවා. රයිසෝමේ කොමේ ස්කන්ධාකන්ද. ඒ කියන්නේ හබරල කහ ඉඟුරුවල ඒ කඳක්. ඊට අමතර කුක්ෂාකේ කඳේ උප්පැණි කියලා කියන්නේ ආහාර. එතකොට ආහාර තැන්පත් කරලා තියෙනවා. ඒ කරුණ අහන්න. ඒක පළවල අල වර්ග කඳ. තව තැන්වල තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරොත් මම ඊගාවට ප්‍රශ්නයක් දෙනවා. ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය කරන පටක මොනවද කියලා පෙන්නන්න කියලා. සියල්ල මුදුස්තර පටක. මම මේ කරුණ පැහැදිලි කරලා අන්තිමට ඒක මම දෙන්නම් මුදුස්තර පටක ඉවර කරන්න කලින්. ජලය සංචිත කරනවා. ඔබට තේරෙනවා ශුෂ්ක රූපී ශාකවල. ශුෂ්ක රූපී මොනවාද පුතේ? ශුෂ්ක රූපී ශාක. මේ හොඳට ඔබ දැනගන්න. ඒක තමයි අපේ පන්ති වල සහභාගී වෙනකොට වැදගත්කම. බාහිර දැනුම ගොඩක් එකතු වෙනවා. ශුෂ්ක රූපී කියන්නේ ජලය හිග නියම් පරිසරවල වැඩෙන ශාක. කෝමාරිකාවල, අක්කපානවල, මේ පතොක්වල, මේ කඳ මිරිකුව, පත්‍ර මිරිකුව වැඩි ප්‍රමාණයක් කියන ජලය. එයා එහෙනම් මේ ජල හිග පරිසර, ශුෂ්ක පරිසරවල ජීවත් වෙන ශාකවල මේ ජල සංචිත පටකයක් ලෙස ක්‍රියා කරනවා. එහෙනම් ඒක ඔබ වරහන් ඇතුළේ යන ශුෂ්ක රූපී ශාක මොනවද? අක්කපාන, කෝමාරිකා, ඔන්න ඔය විදිහට කරුණු ඔබ ළඟ තියෙනවා. කෙටියෙන් තියෙනවා. මේක ගොඩාක් සටහන් නැහැ, මේ සරල සටහන. එතකොට මම තව ඔබට දෙනවා. මේ අපි පාඩමේ විවිධ පැතිකඩ යනවා. ශුෂ්ක රූපී ශාක කියන්නේ ජල හිග පරිසරවල වැඩෙන ශාක. තව ඔබ දන්නවා ආන්තික පරිසරවල වැඩෙන ශාක. ආන්තික පරිසර කියන එක දන්නවා. මොනවාද ආන්තික පරිසර කියන්නේ? ඒවල ශාක වැඩෙනවා කියලා කියන්නේ මම. ආන්තික පරිසර කියන්නේ ජීවීන්ට ජීවත් වෙන්න නොහැකි පරිසර. ගිනි කඳු බුදුරෙන තැන්, සාගර පතුල, මේවා කාන්තාර, මේවා ආන්තික පරිසර. දැන් අපි කතා කරේ ශුෂ්ක රූපී පරිසර. හරි. අවසාන කරුණ තමයි පුතේ සන්ධාරණය. සන්ධාරණය කියන්නේ මොකද්ද? කෙලින් ඉන්න. අපිට කෙලින් ඉන්න හරි වැදගත් වෙනවා අපේ අස්ථි පද්ධතිය. ශාකයක කෙලින් ඉන්න හරි වැදගත් වෙනවා එයාගේ අරටුව. සෛලම පටකය. අරටුව වැදගත් වෙනවා. හැබැයි එතකොට මේ මුදුස්තර පටක කොහොමද කෙලින් ඉන්න වැදගත් වෙන්නේ? එහෙනම් අපි කියනවා මෙහෙම. අකාස්තීය ශාක. අකාස්තීය ශාක, කාස්තීය ශාක කියලා දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න මේක ඔබ. අකාස්තීය ශාක කියන්නේ අරටුවක් නැති ශාකවලට. අකාස්තීය ශාක. කූඩලු, කුප්පමේනිය වගේ ශාක. ඒවා අකාස්තීය, අරටුවක් නැහැ. කාස්තීය ශාක ලොකු ගස් නේද? සියඹල ගස් නේද? අමපැල මේවා කඳ කාස්තීයයි, අරටුව සහිතයි. එතකොට සන්ධාරණය කරන්නේ කාගෙද? කාස්තීය ශාකවල සන්ධාරණය කරන්න මුදුස්තර වැදගත් වෙන්නේ නැහැ. ඇයි ඒවල දුඩස්තර පටකේ, සෛලම පටකේ ඒවල සන්ධාරණය කරනවා. හැබැයි දරුවනේ අකාස්තීය ශාක ඔබ ඒ කියන්නේ කවුද පුතේ? අකාස්තීය ශාක කියන්නේ කූඩලු වගේ ශාක, කුප්පමේනිය වගේ ශාක. කූඩලු පැලයක් පසේ තියෙනකොට හොඳට පසේ ජලය තියෙනවනම් හොඳට කෙලින් වැඩිලා තියෙනවා කියන්නේ. හැබැයි කූඩලු පැලේ ගලවලා විනාඩි 5ක් පොළවේ දිගහැරලා තියලා පැලේ උස්සලා ගත්තොත් කරටිය කඩාගෙන වැටිලා. එහෙනම් මේකට ප්‍රධාන හේතුව තමයි මොනව නැතුවද? ජලය නැහැ. එහෙනම් ජලයේ වලින් ජලය සංචිත කරලා තමයි මේ අකාස්තීය ශාක සන්ධාරණේ තියාගෙන තියෙන මුදුස්තර පටකේ.
එහෙනම් මුදුස්තර පටකයේ ජලය රඳවගෙන තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් අපි ලස්සනට කියනවා සන්ධාරණය කරන්නේ කාගේද? අකාස්ටීය ශාකවලයි. අකාස්ටීය ශාක. සන්ධාරණයට වැඩලා. උදාහරණ මොනවාද පුතේ? පූඩල් ශාකේ. අකාස්ටීය ශාකවල සන්ධාරණ. ඔබ කොහේ හරි නොදන්න වචන ලියා ගන්න. අකාස්ටීය ශාක කියන්නේ දරුවනේ දැන් ඔබට නිකන් මතකයි වගේ දැනුණට ඉදිරියේදී අමතක වෙනවා. ඒ වගේ තරුණු වෙන තැන්වල ලියන්න. අකාස්ටීය ශාක කියන්නේ පුතේ අරටුවක් නැති ශාක. අරටුවක් නැති ලපටි ශාක. කූඩලු වගේ. කාස්ටීය ශාක කියන්නේ කාස්ටේ අරටුවක් තියෙන එක. එහෙනම් අකාස්ටීය ශාකවල සන්ධාන. එහෙනම් ඔබ කියන්න බලන්න මුදුස්තර පටකේ කාර්යය ප්‍රභා සංශ්ලේෂණය තමයි උඩින්ම ඉන්නේ. දෙකට මොකද්ද? ආහාර සංචිත කිරීම කාගේද? පළවල අල වර්ගවල කඳේ. තුන්වෙනි එක ජලය සංචිත කිරීම ශුෂ්ක රූපී ශාකවල ජලය සංචිත කරනවා. සන්ධාරණය කියන්නේ කාගේද? අකාස්ටීය ශාකවල. අකාස්ටීය කියන්නේ අරටුවක් නැති ශාක. අරටුවක් නැති ශාකවල සන්ධාරණයට හරිය වැදගත් වෙනවා මුදුස්තර. එහෙනම් ඔබ දැන් මුදුස්තර පටකයේ ලක්ෂණ දන්නවා. මුදුස්තර පටකයේ කාර්ය දන්නවා. දැන් ඔබ මුදුස්තර පටකයේ පිහිටි ස්ථාන ලියන්න තියෙනවා. ඔබ දන්නවා පිහිටි ස්ථාන. හරි. එහෙනම් ලියන්නේ ගාව එක මේ කරුණු ටික සටහන් කරන්න. කරුණු සිත් සටහන් කරන්න. ඊගාවට ලියන්න දරුවනේ මේ ටික සටහන් කළා. ප්‍රධාන කාර්ය උඩට එන්න සෙසු කාර්යයන් පහළ සිටිනසේ ඔබ සටහන් කළා. ඊගාව කරුණ අපි ලියමු. එහෙනම් දැන් ඔබ දන්නවා ලක්ෂණ හරි කාර්ය හරි පීටි ස්ථාන කඳේ තියෙනවා පුතේ. ලියන්න පීටි ස්ථාන ශාක කඳන් වල ශාක මුල් වල ශාක පත්‍ර වල පළවල බීජ වලක් තිබිය හැකියි. එහෙනම් කඳේ මුලේ කඳෙත් හරියට බාහිකය මුලේ බාහිකය කඳේ බාහිකය පත්‍රවල පළවල මුල්වල විවිධ ස්ථානවල මේවා පිටලා තියෙනවා. දැන් ඔබට මුදුස්තර පටකය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මුදුස්තර පටකය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් මුදුස්තර පටකය කිව්ව ගමන් ඔබ S2 පියාන කියන්න පුළුවන් වෙන්නේ. ලක්ෂණ මොනවද මුදුස්තර පටකයේ වැදගත්? ලක්ෂණ වැදගත්. ක්‍රියාකාරීත්වය නැත්නම් කාර්ය වැදගත්. පීඩි ස්ථාන. ලක්ෂණ සෛල ග්ලෝරාකාරයි, සෛල මෘදුයි, සෛල ජීවි, අන්තර්සෛලීය අවකාශ තියෙනවා, මධ්‍ය රික්තක පැහැදිලි, සෛල ප්ලාස්මයේ පර්යන්තයට විහිදිලා, න්‍යෂ්ටි පැහැදිලි. මේ වගේ කරුණු ටිකක් ඔබට එන්න ඕනේ. සෛල බිත්තිය සෙලියුලෝස් වලින් නිර්මාණය වෙලා මෘදු සෛල බිත්තිය. කාර්ය එක එන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂණය, ආහාර සංචිතය, ජල සංචිතය, සන්ධාරණය. කාගේ සන්ධාරණයද? අකාස්ටීය ශාකවල සන්ධාරණය. ජල සංචිත සුස්ක රූපී ශාකවල. ඔන්න මුදුස්තර පටක ඉවරයි. ස්ථූල කෝණාස්තර කතා කරන්න කලින් මම ඔබට කිව්වා ශාක පත්‍රයේ මුදුස්තර පටක ගැන පොඩ්ඩක් කතා කරනවා කියලා. එහෙනම් මුදුස්තර පටකය ඉවරයි.
තරුවක් දාලා නැත්නම් මේ මුදුස්තර පටකේ යටතේ දෙවෙනි ප්‍රශ්නේ හරි විදියට ලියන්න පුතේ. ශාක පත්‍රයක හරස්කඩ ඇසුරේ. ශාක පත්‍රයක හරස්කඩ ඇසුරේ. ශාක පත්‍රයක හරස්කඩ ඇසුරේ. ශාක පත්‍රයක හරස්කඩ ඇසුරේ. මෘදුස්තරයේ පිහිටීම පැහැදිලි කරන්න. ශාක පත්‍රයක හරස්කඩ ඇසුරේ මෘදුස්තරයේ පිහිටීම පැහැදිලි කරන්න. මෘදුස්තරයේ පිහිට මේ අමතර දැනුම. මේ ඔබට අමතර දැනුම. මේවා වෙන්නේ නැහැ කොහෙවත්. ඔබ මතක තියාගන්න. එතකොට එතනින් අපි ඉවර කරන්න යනවා. ඔබ බලන්න ඔබ ඉස්කෝලේදී මේ ප්‍රැක්ටිකල් එක කරන්න ඕනේ. පරීක්ෂණය කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් ප්‍රැක්ටිකල් කියනකට වඩා හොඳ පරීක්ෂණය කියනකට වඩා හොඳ ක්‍රියාකාරකම්. ශාක පත්‍රයේ හරස්කඩක් ගන්නෙ කොහොමද? මේ තියෙන්නේ ශාක පත්‍රයක්. මේ තියෙන්නේ ශාක පත්‍රයක්. ඔන්න මම ශාක පත්‍රය අඳින්නේ. මෙහෙම අඳිමු ශාක පත්‍රේ. මේ මතු පිට දර්ශනයනේ. පැහැදිලි නැත. පැහැදිලි නැත. ඔන්න මම උඩාට ඇන්නා එන දැන් පැහැදිලි නොන්න බුද්ධ. මෙන්න ශාක පත්‍රේ මේ මතු පිට දර්ශනේ. මතු පිට අභ්‍යන්තර පෘෂ්ඨයේ බාහිර පෘෂ්ඨයේ පෙන්නනවා. හරස්කඩ කියන්නේ කොහොමද? මෙන්න මෙහෙම කපලා ගත්තොත් කෑල්ල. ඒ කියන්නේ මෙන්න මේ වගේ දර්ශනයක් තමයි අපිට හරස්කඩ කියලා ගන්න ඕනේ. ඔය දර්ශනය කොහොමද අන්වීක්ෂයෙන් බලන්නේ? මේ පරීක්ෂණයේ ක්‍රියාකාරකම ඔබ කරන්න පුළුවන් ඔබට. ඔබට විද්‍යාගාරයේ භාවිතා කරන්න පුළුවන්. පාසලේ ගුරුවරුත් එක්ක ඇසුරු කරලා ඔබ කොහොමද මේ හරස්කඩ ලබා ගන්න? මම මේක කියන්නම්. මම මේක ගන්න හැටි කියලා දෙන්න. හරි සූක්ෂමව කරන්න ඕනේ. මේක සිලබස් එකට නෑ ඔබගේ. මම කියලා දෙනවා. ඔබ දන්නවා මඤ්ඤොක්ක ගහේ දණ්ඩ. මඤ්ඤොක්ක බයි නම් මඤ්ඤොක්ක කියලා හිතන්න. මඤ්ඤොක්ක ගහේ දණ්ඩ. වේලිච්ච එකක් වෙන්න පුළුවන්, අමු එකක් වෙන්න පුළුවන්. මේ මඤ්ඤොක්ක ගහේ දණ්ඩේ මෙන්න මෙහෙම තියෙනවා. මේක මැද තියෙනවා බඩයක්. අපි කියන එක මඤ්ඤොක්ක බඩේ කියලා. මේක හරියට නිකන් සිගරට් එකක් වගේ. මේ මඤ්ඤොක්ක දණ්ඩ අරගෙන ඒක දිගට වඩා දිග මඤ්ඤොක්ක බඩේ හරස්කඩට ගැලපෙන ලීයක් සුද්ධ කරලා මේ පැත්තෙන් ඇතුල් කරොත් මේ ලීය මේ පැත්තෙන් එළියට එනවා සිගරට් එක වගේ එකක්. ඕකට තමයි කියන්නේ මඤ්ඤොක්ක බඩේ කියලා. මේ බලන්න මේ පරීක්ෂණය කරන හැටි හරි සූක්ෂමයි. මේ මඤ්ඤොක්ක බඩේ අරගෙන දරුවනේ මේ මඤ්ඤොක්ක බඩේ අරගෙන බ්ලේඩ් එකෙන් පලනවා පහළට. මෙහෙම පලනවා. පියන් දෙක අයින් කරන්නේ මෙහෙම පැල්ම පලනවා. දිගට පලනවා මෙහෙම. මෙහෙම පලනවා. පලලා පත්‍රයේ රිංගවනවා ඒක ඇතුළට. ඕන්න පත්‍රයේ අග කොටස. පත්‍රයේ රිංගව. දැන් මොකද කරන්නේ? මේ හරස්කඩක් ගන්නයි try කරන්නේ. ඔබ උත්සාහ කරනවා හරස්කඩක් ගන්න. හොඳට කැපෙල බ්ලේඩ් එකක් අරගෙන මේ අයින් කරලා මේක ඇතුලේ දැන් පත්‍රයේ රිංගලා තියෙන්නේ. කැපුවා දැන් මෙතන. හීනි ස්තරයක් ලියනවා තමන්ගේ ඇඟිල්ල පැත්තට. මාපට ඇඟිල්ල කපා ගන්න නැතුව හීනියට ලියනවා. හීනියට ලියන්න බැරි හින්දා තමයි මඤ්ඤොක්ක බඩේ ගත්තේ. නැත්තම් පත්‍රය අරගෙන ලියන්න බෑනේ. පත්‍රේ නැවෙනවනේ දෙපැත්තට. ඔබට ඒක කරන්න බෑනේ. එහෙනම් මඤ්ඤොක්ක බඩේ පළලා ඒක ඇතුලට දාලා හීනියට අර මැවිල්ලුන් ලියනවා වගේ ලියනවා බ්ලේඩ් එකේ. ලියලා කප දානවා ජල භාජනයේ. ජල භාජනයට දැම්මට පස්සේ ජල භාජනයේ උඩින්ම තියෙන ස්තරය. ඒක තමයි ඝනකම අඩුම කොටස. බර වැඩි වෙන්න යටට යනවා ඔබ දන්නේ.
ඝනකම අඩුම කොටස හීනි ස්තරය. මෙන්න මේ හීනි ස්තරය තුනී ස්තරය පිරිසිදු වීදුරු කඩාවකට ස්ලයිඩ් එකකට අරගෙන මෙන්න මේ චූටි හරස් කර අරගෙන ජල බිඳුවක් දාලා කවර් ෂිප් එහෙම නැත්නම් වැසුම් පෙත්තෙන් වහනවා. වැසුම් පෙත්තෙන් වහලා අන්වීක්ෂයට දාලා අන්වීක්ෂයේ අවබලය අධිබලය යටතේ බලනවා. අන්න ඔබට හරස්කඩ බලන්න පුළුවන් හොඳ නිදර්ශකයක් හදාගන්න පුළුවන්. ඔබ ප්‍රායෝගික පරීක්ෂණ කරනවා පාසල් වල. එහෙම නැත්නම් විවිධ ආයතන වලට කියලා ප්‍රායෝගික පරීක්ෂණ කරනවා. ඔබට ශාක පත්‍රයේ හරස්කඩ. ශාක පත්‍රයේ යටි අපිටර්මීය සිවිය නම් ගලවලා ගන්න පුළුවන්. බුලත්තෝ රෝහියෝ පත්‍රයක් අරගෙන යටි අපිටර්මීය සිවිය අරගෙන ඔබ බලලා තියෙනවා මොනවාද? ඔබ බලලා තියෙනවා කූටිකා සෛල. යටි අපිටර්මීය සෛල. ඒක ලේසි පුතේ. ලුණු සිවිය ලේසි. මේ සංකීර්ණයි. මේ හරි සූක්ෂමව කරන්න ඕනේ. අත කපා ගන්න නැතුව මඤ්ඤොක්ක බඩයක් හොයලා ඒකට පළලා පත්‍රය රිංගවලා හීනිවට ලියලා ජල භාජනයට දාලා උඩම පාවෙන ස්තරයේ තමයි වීදුරු තැටියකට එහෙම නැත්නම් අපි මේ ස්ලයිඩ් එකකට දාලා ජල බිඳුවක් දාලා වැසුම් පෙත්තේවත් කවර් ෂිප් එකෙන් වහලා අපි අන්වීක්ෂණ නිරීක්ෂණය කරනවා. ඔන්න ඔබට ප්‍රායෝගික පරීක්ෂණ කරන්න අපි අවස්ථාව දෙනවා. විද්‍යාගාරවලට ගිහිල්ලා මේව කරන්න පුළුවන්. හරස්කඩ බලන්න පුළුවන්. මෙහෙම බලනකොට දරුවනේ ඔන්න ඔබට පේනවා හරස්කඩ. දැන් ඔබගේ ප්‍රශ්නේ දාන්න ඕනේ. ස්ථූල කෝණාස්තර වලට යන්න කලින්. මෙන්න හරස්කඩ. මෙන්න මේ විදියට ඔබට පේන්න ගන්න. ශාක පත්‍රයේ හරස්කඩ. මෙන්න මේ විදියට ඔබට පේන්න ගන්න. මේ විදියට උඩු අපිචර්මයේ සෛල තියෙනවා. උඩු අපිචර්මයේ සෛල තියෙනවා. මේවට කියනවා උඩු අපිචර්මීය සෛල. ඊගාවට තියනා පුතේ මෘදුස්තර වර්ගයක් ඉනි වගේ. ඉනි වගේ. ඉනි වගේ. ඒ නිසා අපි ඒකට කියන්නේ පුතේ ඉනි මෘදුස්තරය. ඊට පස්සේ තියෙනවා ගෝලාකාර මෘදුස්තරය. අන්න බලන්න. ඒවට කියනවා සවිවර මෘදුස්තර. පැහැදිලිද ඔබට? උඩු අපිචර්මයේ සෛල, ඉනි මෘදුස්තරය, සවිවර මෘදුස්තරය. ඊගාවට තියෙනවා යටි අපිචර්මීය සෛල. යටි අපිචර්මීය සෛලවල හඳුනා ගන්න පුළුවන් විශේෂිත සෛල වර්ගයක් තියෙනවා සමහර තැන්වල. මේවට ඔබ කියනවා පාලක සෛල කියලා. පාලක සෛල. යටි අපිචර්මීය සෛල. ඒට අමතරව මෙහි නාරටි තියෙනවා. දැන් මෙහෙම තමයි මේ පත්‍රයේ තියෙන ඔන්න හරස්කඩ. මෙන්න මේ හරස්කඩේ හොඳට මතක තියාගන්න. ඔන්න දරුවනේ මෘදුස්තර වර්ග දෙකක් තියෙනවා. මොනවද මෘදුස්තර වර්ග දෙක? ඉනි මෘදුස්තරය, ඉනි සෛල වගේ තියෙන ඉනි මෘදුස්තරය, සගෝලාකාර සවිවර මෘදුස්තර. සවිවර මේවල අන්තර්සෛලීය අවකාශ වැඩි. ඒකයි සවිවර කිව්වේ. ඔන්න බලන්න පත්‍රය හරස්කඩ. ඉනි මෘදුස්තර, සවිවර මෘදුස්තර කියලා වර්ග දෙකක් තියෙනවා ශාක පත්‍රයේ. ඒවා කොළ පාටට ඔබට පේනවා. එහෙනම් මතක් වෙනවා මෘදුස්තර පටකේ ප්‍රධාන කාර්ය ඉහළින්ම ලියපු එක ඔබට මතක් වෙනවා. මොකද්ද පුතේ? ප්‍රභා සංශ්ලේෂණය. එයට අමතරව පාලක සෛල තියෙනවා වායු වමාරුව. ඒවත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. පාලක සෛල.
පූටිකා සිදුර මේවා උඩුව අපි චර්මය මේ යටි අපි චර්මය ඔබට පැහැදිලිව තේරෙනවා එහෙනම් මේ දල සටහනක් ඇඳ ගන්න ඔබේ ප්‍රශ්නයට හොඳම උත්තරේ සටහනට වඩා රූපය ඔන්න කොළ පාටට ඇඳලා තියෙනවා පැහැදිලි කරගන්න ඔබට ඒකයි කිව්වේ අපි අපේ පන්ති වලට සහභාගී වෙනකොට විශාල දැනුම පරාසයක් එක තමයි සිලබස් එක ඉවර වෙන්නේ. ඒ නිසා තමයි අපි පැය 4ක කාලයක් ඉදිරියේදී ගන්නවා කිව්වේ. ඉදිරියේදී පැය 4ක කාලයක් ගන්න විශාල පරාසයක් ඔබට ලබා දෙනවා. අංග සම්පූර්ණ දැනුමක් අපෙන් ලැබෙනවා. මේවා අපිට ඉදිරියට අඳින්න පුළුවන්. හොඳයි. දල සටහනක් ඇඳ ගන්න පැත්තකින්. එහෙනම් මේම ලියන්න ශාක පත්‍රයක හරස්කඩ ගත්තිට ඉනි මුදුස්තර සහ සවිවර මුදුස්තර ලෙස ඉනි මුදුස්තර සහ සවිවර මුදුස්තර ලෙස ඉනි මුදුස්තර සහ සවිවර මුදුස්තර ලෙස මුදුස්තර ආකාර දෙකක් පිහිටයි. අන්වීක්ෂීය දර්ශනයෙන් බලන විට ඒවා පොළ පැහැයෙන් හඳුනාගත හැකිය. මම ඔබට මතක් කරනවා විභාග ප්‍රශ්නයක්. ඔන්න හොඳට මතක ගන්න මම ඒක මෙතෙන්ට දාන්නේ ශාක පත්‍රයේ හරස්කඩක් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට එය තුල ප්‍රභා සංශ්ලේෂණය කරන්නා වූ සෛල වර්ග තුනක් ලියන්න. මොන හොඳ ප්‍රශ්නයක් මෙතන අහුවෙනවා. ශාක පත්‍රයක හරස්කඩ අන්වීක්ෂීය දර්ශනයක් නිරීක්ෂණය කරනකොට ප්‍රභා සංශ්ලේෂණය කරන්නා වූ සෛල වර්ග ලියන්න. බය නැතුව ලියන්න පුළුවන්. ඉනි මුදුස්තරය, සවිවර මුදුස්තරය සහ පාලක සෛල පමණයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. උඩු අභිචර්මයේවත් යටි අභිචර්මයේවත් නාරටි වලවත් ප්‍රභා සංශ්ලේෂණය කරන සෛල නැහැ. ඔන්න ඒක අවුරුද්දක විභාග ප්‍රශ්න මේ සියල්ල කවර් කරන්න බෑ. අපි සටහනට දෙන්නේ නැහැ. ඔබ මතකයෙන් අවදි කරගන්න. මොකද්ද මතකය අවදි කරන්නේ? ඒක අවුරුද්දක විභාග ප්‍රශ්නයක්. හොඳ මතකයේ ඉන්න. ශාක පත්‍රයක හරස්කඩක් අන්වීක්ෂීය දර්ශනයෙන් නිරීක්ෂණය කරන විට ප්‍රභා සංශ්ලේෂණය කරන්නා වූ සෛල වර්ග තුනක් ලියන්න. ඉනි මුදුස්තර, සවිවර මුදුස්තර සහ පාලක සෛල පමණයි දරුවනේ. ඉනි මුදුස්තරයක් උඩු අභිචර්මයෙන් පමණයි තියෙන්නේ. යටි අභිචර්මය ආසන්නයේ ඉනි මුදුස්තර නැහැ. මේවා ශාකයේ විවිධ ක්‍රියාවලට හැඩ ගැහිලායි මේ තියෙන්නේ. අපි මේ වැඩිදුර දැනුමක් ඔබට ලබා දුන්නා. හොඳයි. එහෙනම් අපි මේ වෙනකොට මුදුස්තර පටකය පිළිබඳ මනා දැනුමක් ලබා ගත්තා. වැඩිපුර දැනුමක් ලබා ගත්තා. අපි යනවා ඊගාව පටකයට ස්ථූල කෝණාස්තර පටකය. ස්ථූල කෝණාස්තර පටකය.
ස්තුල කෝණාස්තර පටකය. ස්තුල කෝණාස්තර විවිධ විදිහට අපිට මේක ලියන්න පුළුවන්. ස්තුල එහෙම නැත්නම් මෙහෙම ලියනවා නේද? ස්තුල කෝණාස්තර. දැන් ඔබ සිහියෙන් ඉන්න දරුවනේ මේ ශාක පටකවල ස්ථීර පටක විභාජක පටක නෙමෙයි ස්ථීර පටක. ස්ථීර පටකවල සරල ස්ථීර පටක. සරල කියන්නේ සෛල වර්ග එකයි තියෙන්නේ. ඒකේ මුදුස්තර පටකේ කතා කළා. දෙවැනි එක ස්තුල කෝණාස්තර පටකය. එහෙනම් සරල ස්ථීර පටකවල දෙවැනි පටක වර්ගය ස්තුල කෝණාස්තර පටකය. මාතෘකාව ලියන්න. හොඳයි අපි කතා කරමු. ඔබට මුදුස්තර පටකය ගැන කතා කරනකොට වගේම මෙයාට නම ගැලපෙනවා. අපි හැමදේම මතක තියාගන්නට ගැලපෙන විදිහට එයාට නම දීලා තියෙනවා. ස්තුල කෝණාස්තරය. ස්තුල කියන්නේ මහත. කොන් සෛලවල කොන් මහත්ච්ච පටකය. එහෙම මතක තියාගත්තාම ලේසි. සාකයට දැඩි බවක් ලබා දීමට මෙයා වැදගත් වෙනවා. අපි එහෙනම් ස්තුල කෝණාස්තරය ගැන අපි සටහන ලියමු. ස්තුල කෝණාස්තර මාතෘකාව යටතේ පළවෙනි ප්‍රශ්නය එහෙනම් අපේ මුදුස්තරය වගේම තමයි ස්තුල කෝණාස්තර පටකයේ ලක්ෂණ ලියන්න නේද? ස්තුල කෝණාස්තර පටකයේ ලක්ෂණ ලියන්න, කාර්යයන් පැහැදිලි කරන්න, පීටි ස්ථාන ලියන්න. පැහැදිලිනේ? එහෙනම් ප්‍රශ්නාංක 1 ප්‍රශ්න එකකින්ම අපි ඒක ඉවර කරමු. උඩස්තරයක් ඉවර කරමු. එතකොට අපිට සංකීර්ණ ස්ථිර පටක අනිත් දවසේ කතා කරන්න පුළුවන් වෙන විදිහට ඉක්මනට යමු. ස්තුල කෝණාස්තර ලියන්න ප්‍රශ්නාංක 1 ස්තුල කෝණාස්තර පටකයේ ලක්ෂණ ලියා ස්තුල කෝණාස්තර පටකයේ ලක්ෂණ ලියා එම පටකයේ කාර්යයක් පිහිටි ස්ථාන පැහැදිලි කරන්න. කාර්යයක් පිහිටි ස්ථාන පැහැදිලි කරන්න. එහෙනම් මේ ප්‍රශ්නේ අධ්‍යයන තුනයි ලක්ෂණ ඕනේ, කාර්ය ඕනේ, පිහිටි ස්ථාන. එහෙනම් ලියමු ලක්ෂණ ලියමු. පාඩම් කරන ගමන් කරගෙන මෙයා ස්තුල කෝණාස්තරයේ ලක්ෂණ හැම වෙලාවෙම අහුවෙන්නේ පළවෙනි ප්‍රශ්නය හැටියට අපි ගමු. මේකේ ජීවි අජීවි බව ලියන්න. 1 සෛල ජීවී වේ.
ඊගාව එක සෛලප්ලාස්මය න්‍යෂ්ටි ආදිය දැකිය හැකියි. තුන්වෙනි එක නමට ගැලපෙන විදිහට කියමු. මේවායේ සෛල බිත්ති සෙලියුලෝස් වලින් නිර්මාණය වී ඇත. සෛල බිත්ති වල කොන් සෙලියුලෝස් තැන්පත් වීමෙන් මහත් වී ඇත. සෛල බිත්ති වල කොන් සෙලියුලෝස් තැන්පත් වීමෙන් මහත් වී ඇත. එම නිසා ස්ථූල කෝණාස්තරය වේ. එහෙම ලියන්න. ස්ථූල කෝණාස්තරය වේ. දැන් සෛලවල කොංගලකම් වෙලා නම් අන්තර්සෛලීය අවකාශ මොකද කියන්නේ? ඉතා අල්ප වශයෙන් තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්සෛලීය අවකාශ නොතිබෙන්න පුළුවන්. ඒක දැන් ඒ කල්පනා කරන මේ ලක්ෂණත් එක්ක තමයි කියන්නේ. අන්තර්සෛලීය අවකාශ සුළු වශයෙන් තිබීම හෝ නොතිබිය හැකිය. ඊගාව එක හරස්කඩක් ගත්තාම බහුවස්ත්‍රාකාර සෛල. හරස්කඩක බහුවස්ත්‍රාකාර සෛල හඳුනාගත හැකිය. සෛල ලෙස හඳුනාගත හැකිය. වැඩි මං අඳින්නේ නැහැ. මේන් බලන්න පුතේ. මේ සෛල කොන්
මහත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙයාට කියන්නේ ස්ථිල කෝණාස්තරය කියලා. එහෙනම් සෛල ජීවීවේ මේකේ රූප සටහන ඔබට තියෙනවා දැක්කම මතක් වෙන්න ඕනේ. සමහර ළමයි කියනවා මේ පාඩම් කරලා ඉවර වෙලා දරුවනේ මම සමහර දරුවන්ගෙන් පාසලේදී අහනවා මට මේ පටකවල ලක්ෂණ කියන්න කියලා. එතකොට කියනවා මේ සෛල ජීවීවේ සෛල බිත්තිය ලිග්නින් ටෙම්පත් වේ කියලා කියනවා. ඇයි එයාගේ ඔළුවට එනවා සෛල බිත්තිය ඝනකම් වෙලා කොන් ඝනකම් වෙලා තියෙනකොට අර දුරස්තර පටකේ නම තමයි මතක් වෙන්නේ. ඒක වැරදි. එන සෛල බිත්තිය සෙලියුලෝස් ඝනකම් වෙලා තියෙන්නේ. එහෙම කියන්න එපා. ඒ මතකයක් එහෙම ඔළුවට එන්න එනවනම් ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න. ලක්ෂණ සෛල ජීවීවේ සෛල ප්ලාස්මේ න්‍යෂ්ටිය ආදිය දැකිය හැකිය. සෛල ප්ලාස්මේ න්‍යෂ්ටිය මේවායේ සෛල බිත්ති සෙලියුලෝස් වලින් නිර්මාණය විය. ලිග්නින් නෙමෙයි. සෙලියුලෝස් වලින් නිර්මාණය විය. සෛල බිත්ති වල කොන් සෙලියුලෝස් තැන්පත් වී මෙන් මහත් වී ඇත. එහෙම නැත්නම් ඝන වී ඇත. එම නිසා ස්ථූල කෝණාස්තර වේ. අන්තර්සෛලීය අවකාශ තියෙන්න අඩුයි. අන්තර්සෛලීය අවකාශ අඩුයි. අන්තර්සෛලීය අවකාශ අඩුයි. ඇයි සෛල බිත්ති ඝනකම් කොම් එහෙනම් මොකද්ද? නොතිබිය හැකි ආරස්කඩ බහුවස්ත්‍රාකාර සෛල හඳුනාගත හැකි. දැන් ඔන්න පැහැදිලි. ඔන්න ස්ථූල කෝණාස්තරයේ ලක්ෂණ. ඔබ සටහන් කරගන්න. කියනකොටම සටහන් කරගන්නත් පුළුවන්. ඔබ මේව සටහන් කරගෙන හොඳට මතක තියාගන්න. අපි මේ කරන වැඩසටහන ඔබට ඉදිරියේදී තේරෙයි මේ ජීව විද්‍යාව වගේ නෙමෙයි භෞතික විද්‍යාව රසායන විද්‍යාවට යනකොට අපි මේ කරන පිළිවෙල ඔබට හරි වැදගත් වෙයි. ඔබගේ දැනුම වැඩි කරගන්න අපි සූදානම් කරන්නේ ඔබ ඒකක් කරා. එහෙනම් මේ පළපුරුදු ගුරු මඩුල්ලක් ඇසුරෙන් ඔබට මේ ඒක කරා යන්න හරි පහසු වෙනවා. ඉතින් අපි දැනට පටන් ගන්න මේ පාඩම මාලාව හැම එකක්ම විෂයක්ම අපි පැය දෙකක් වගේ ප්‍රමාණයක් මේ දවස්වල පටන් ගත්තට ඉදිරියේදී ඔබ සම්පූර්ණයෙන් සම්බන්ධ වුණා කියලා දැනගත්තාම අපි මේ පාඩම පැය 4ක් කරනවා. ඊට පස්සේ විනාඩි 20ක පමණ විවේකයක් දීලා ඉතිරි කාලය පටන් ගන්නවා. අද ඒව කරන්නේ නැහැ. තව ඉදිරිය අපි මාසයක් විතර ගිහින් තමයි මේ අවස්ථාව ඔබට ලබා දෙන්නේ. ඒක අපි දන්නවා ඔබ දන්නවා ඒ වගේ ඔබ වෙනුවෙන් කැපකිරීමක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. හරි දුර්ලභ සිදුවීම. සෛල ජීවි සෛල ප්ලාස්මේ න්‍යෂ්ටි ආදිය දැකිය හැකිය. සෛල බිත්ති සෙලියුලෝස් වලින් නිර්මාණය වී ඇත. සෛල බිත්ති වල කොන් සෙලියුලෝස් තැන්පත් වීමෙන් මහත් වී ඇත. දැන් හරි. දැන් ස්ථූල කෝණාස්තරයේ ලක්ෂණ හරි. දැන් කාර්ය පැහැදිලි කරන්න. එහෙනම් කාර්ය පැහැදිලි කරනකොට පිළිවෙලට ලියමු. එහෙනම් ස්ථූල කෝණාස්තරයේ කාර්යභාරය ලියන්න. ප්‍රශ්නයක් නෙමෙයි. පළවෙනි ප්‍රශ්නේ කොටස් තුනයි. ස්ථූල කෝණාස්තරයේ කාර්ය. අගන්න. එහෙනම් අපි කාර්ය කතා කරමු පුතේ. අපි කාර්ය කතා කරමු මේ සටහන කරගන්න ගමන්. එක තමයි ද්විබීජ පත්‍රී ශාක කඳන් වල කාස්ටය ඇතිවීමට ප්‍රථමව සන්ධාරණ කෘත්‍යයක් කරනවා. ස්ථූල කෝණාස්තර සන්ධාරණ කෘත්‍යයක් කරනවා. එහෙනම් කාර්ය එක සන්ධාරණ කෘත්‍යයක් ඉටු කිරීම. කාර්ය එක
සන්ධාරණ කෘත්‍යයක් ඉටු කිරීම. මේක ලියන්න ඕනේ මෙහෙම. නැත්තම් වැරදි. කෘත්‍ය 1 සන්ධාරණ කාර්යයක් ඉටු කිරීම. දක්වනේ මතක තියාගන්න මුදුස්තරවලත් තිබුණා මේ කාර්ය. මුදුස්තරවල යටට ගිය කාර්ය මෙහා උඩට ආවා. හැබැයි මේ සන්ධාරණය කරන්නේ කාගේද? ද්විබීජපත්‍රි කාස්ටීය ශාකවල පරිණත නෙමෙයි. ද්විබීජපත්‍රි ලපටි ශාකවල. ලපටි ශාක විශේෂයෙන් වැල් වල එන. ඔබ දන්න මම මේ ගෙනල්ලා තියෙන්නේ ඔබට පේනවා ඇති. මම මේ ගෙනල්ලා තියෙන පැෂන් වැලක්. වැලක කෑල්ලක්. මේක ගත්තොත් මේක කඩන්න බෑ. මේක නැවෙනවා මේ හරි නම්‍යශීලී. මේක මැරෙන්නේ නෑ ඔය. එතකොට මේ නැවිලා කැඩෙන්නේ නැතුව ඔරොත්තු දෙන්නේ මේ ස්තුල කෝණාස්තර. මෙයා කාස්ටීය වෙලක් නැහැ. ඔබ වගා ක්ෂේත්‍රයක් ආශ්‍රිතව ඉන්න කෙනෙක් නම් ඔබගේ දෙමව්පියෝ වගා කරන ගොවීන් නම් ඔබ දන්නවා වැටකොළු වැල්. ඒ වගේ එතකොට වට්ටක්ක වැල්. වට්ටක්ක බිම තියෙනවා කැකිරි වැල් තියෙනවා. ඔබ උඩින් පැන පැන යනකොට පෑගෙනවා. ඔබට ඇහෙනවා චරස් ගාලා සද්ද එනවා. නමුත් කැඩෙන්නේ නැහැ, නැවෙන්නේ නැහැ. නැවෙනවා පමණයි. එහෙනම් මේ ආරක්ෂාවට මේ ශක්තිමත් භාවය මේ සන්ධාරණය ලැබිලා තියෙන්නේ කාගෙන්ද? මෙන්න මේ ස්තුල කෝණාස්තර වලින්. එහෙනම් සන්ධාරණය කියන එක ලියන්න ඕනේ තුට්ටක් මෙහෙම. ද්විබීජපත්‍රි ශාකවල අරටුව සෑදීමට ප්‍රථමව කඳේ අපිචර්මයට ඇතුලේ බාහිරට ඇතුලේ කඳේ අපිචර්මයට ඇතුලේ ද්විබීජපත්‍රි ශාකවල කාස්ටේ හැදෙන්න ප්‍රථමව අපිචර්මයට ඇතුලේ ස්තුල කෝණාස්තර වලල්ලක් ස්තුල කෝණාස්තර වලල්ලක් කොපුවක්සේ පිහිටයි. ස්තුල කෝණාස්තර පටක වලල්ලක් කොපුවක්සේ පිහිටයි. දැන් ඔබට මට මේක කරන්න තලලා දෙන්න විදියක් නැහැ. මේක විස නැති සාකයක් නිසා මම පොඩ්ඩක් තලලා පෙන්නනවා. මේ බලන්න දරුවනේ මේ අපිචර්මයට පිටතින් තියෙනවා මේ. අපිචර්මයට පිටතින් පීඩලා තියෙනවා මෙයාගේ මේ වලල්ලක් විදිහට ස්තුල කෝණාස්තර. එතන මේ නිසා තමයි අර පෑගෙනකොට චරස් ගාලා සද්ද ඇහුනට කැඩෙන්නේ නැත්තේ. එහෙනම් මේක ශක්තිමත් භාවයේ වැඩි බවක් ලබා දෙන්න වැදගත් වෙනවා. එහෙනම් ද්විබීජපත්‍රි ශාක වරහන් ඇතුලේ ලියන්න කැකිරි වට්ටක්ක පුහුල් පිපිඤ්ඤා පැෂන් ෆෘට් වැල්වල මේ පැහැදිලිව තියෙනවා. වැල්වල කඳන් කියන්නේ යාගේ වැල්. ඔබ ගෙදර ගිහිල්ලා මේ කැකිරි වැලක් හෝ මෝරපු වැලක් අරගෙන කෑල්ලක් අරගෙන කොටයක් උඩ තියලා තවත් උපකරණයකින් තලලා බලන්න මේ වලල්ලක් වගේ මේ කොපුව ස්තුල කෝණාස්තර කොපුව ඔබට දැක ගන්න පුළුවන්. ඔබ එතකොට මතක් වෙනවා ඔබට මේ පරීක්ෂණය කරනකොට. එහෙනම් සන්ධාරණය ඉටු කරනවා. ඊට අමතරව නාරටි වල තියෙනවා. එකක් කියන්න. ශාක පත්‍රවල නාරටි වල තියෙනවා. ස්තුල කෝණාස්තර. එය හරි. එහෙනම් සන්ධාරණය නේද? ද්විබීජපත්‍රි ශාකවල අරටුව හැදෙන්න කලින් ඊට පිටතින් මේ කොපුවක් විදියට තියෙනවා. මේක වැල් අරගෙන තලලා ඔබට මේක බලන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක සන්ධාරණය කියනකොට හරි. හැබැයි මුදුස්තර පටකේ සන්ධාරණයට වඩා ආත්පස්ම වෙනස් සන්ධාරණයක්. ඊගාව එක තමයි පුතේ කාර්ය තමයි කියන්නේ ඊගාව කාර්ය තමයි ප්‍රභා සංශ්ලේෂණය.
මෙයා ජීවි පටකයක් නිසා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මෙයා ජීවි පටකයක් නිසා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙනම් ප්‍රධාන කාර්ය හරි. එහෙනම් උඩට ආව ප්‍රධාන කාර්ය. එහෙනම් මෙයාගේ පිහිටි ස්ථානවල එහෙනම් කාර්යයන් දෙකයි. සංධාරණය ඉටු කරනවා, ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රධාන කාර්යයන් දෙකයි. මේ දෙක ඇත. පිහිටි ස්ථාන ශාක පත්‍රවල නාරටිවල. ශාක පත්‍රවල නාරටිවල. ශාක පත්‍රවල නාරටිවල. ශාක පත්‍රවල නාරටිවල. ඊගා ද්විබීජ පත්‍රී කඳෙහි කාෂ්ඨය සෑදීමට අරටුව සෑදීමට ප්‍රථම අපිචර්මයට පිටති. කඳේ අපිචර්මයට පිටති. අරටුව සෑදීමට ප්‍රථම අපිචර්මයට පිටති. අපිචර්මයට පිටති. මුදුස්තර වැරදුනා ස්තුල කෝණාස්තර පටකය පිහිටයි. අපිචර්මයට පිටතින් දැන් ඇතුළතින් නේද? අපිචර්මයට ඇතුළතින් ස්තුල කෝණාස්තර පටකය පිහිටයි. තව දාලා යනකට තව කරනවා. කැකිරි පොහොල් වැටකොළු වට්ටක්කා වැනි වැල්වල වට්ටක්කා වැනි වැල්වල දැඩි බව ලබා ගැනීමට මෙම ස්තුල කෝණාස්තර පටකේ වැදගත් වේ. මේ ස්තුල කෝණාස්තර පටකේ වැදගත් වේ. දෙදරින් පරීක්ෂණය කරලා බලන්න. ස්තුල කෝණාස්තර පටකේ වැදගත් වේ. ස්තුල කෝණාස්තර පටකේ වැදගත් වේ. දරුවනේ අපි හරියට 3:00ට පන්තිය පටන් ගන්නවා 5:00ට ඉවර කරගන්නවා. තව මේ වගේ මේ මාසයක විතර කාලයක් මේව පැය දෙක ගෙවෙනවා. ඊට පස්සේ අපි පැය 4ක් ගන්නවා. ඔබ ඉදිරිපත් කරන්න අපිට තොරතුරු මේ කොහොමද කෙරෙන්න ඕනේ. පාඩම් දෙකක් කරන්නත් පුළුවන් එකම පාඩම කරන්නත් පුළුවන්. පාඩම් කරවලම යවනවා. ඒක තමයි දැන් ඔබට පාඩම් වෙන්නේ නැති මුදුස්තර ස්තුල කෝණාස්තර ගැන. හොඳයි. අපි ඊගාව සරල ස්ථිර පදකය අපි අනිත් දවසට මතක් කරන්න අවස්ථාව ලබා ගනිමු. මොකද්ද මේ පදකය? දුඩස්තර පදකය. සරල ස්ථිර පදකවල දුඩස්තර පදකය. එහෙනම් මාතෘකාව ලියා ගන්න දුඩස්තර පදකය. කාලය අපිට අවශ්‍යයි. ඔබගේ යාළුවන්ට දැනුම් දෙන්න. අපේ පන්තිය හරියට 3:00ට පටන් ගන්නවා. ඔබට විවිධ පන්ති ඇති. ඒවා තියෙන ඒවා බැලන්ස් කරගන්න. කාලය කළමනාකරණය කරගන්න. අපිට තේරෙනවා මේ මුල් අවස්ථාවට වඩා වැඩි දරුවන් සංඛ්‍යාවක් අපිට සම්බන්ධ වෙන්නේ මැද අවස්ථාවේ.
ඒකට හේතුව තමයි ඔබට විවිධ පන්ති ඇති. ඒ නිසා ඔබ ඒවා බැලන්ස් කරගන්න. මොකද අපේ පන්ති අපි දිගටම කරගෙන යනවා. අපි පළපුරුදු ගුරුවරු හැටියට මේ ආයතනය අපි මේ කරගෙන යන්නේ. එතකොට මේ අද ඊයේ පුහුණු නෙමෙයි අපි අවුරුදු ගණනාවක් උත්තරපත්‍ර පරීක්ෂකවරු හැටියට සේවය කරලා නේද මේ ඔබට මේ දැනුම ලබා දෙන්න යන්නේ. ඒ නිසා ඔබ අප කෙරේ විශ්වාසය තබා ගන්න. පටන් ගන්නකොට ළමයි අඩු සංඛ්‍යාවක් මැදදී ළමයි විශාල සංඛ්‍යාවක් එකතු වෙනවා. ඒ කියන්නේ දරුවනේ ඔබට මුලින් ඉඳලම පාඩමට සහභාගී වෙන්න කාලය හරස් වෙලා ඇති විවිධ ගැටලු ඒවා තියාගෙන සෑම සිකුරාදාවකම ඔබ සූදානම් වෙන්න 3මාර 5මාර මේ මාසයක් විතර කාලයක් ගියාට පස්සේ අපි පැය 4ක් ගන්නවා. මෙතන ඉඳලා ඊට පස්සේ ඉදිරියේදී කරන්නේ විනාඩි 10ක 15ක විවේකයක් දෙනවා. අපි ඊගාවට පටන් ගන්නවා. එහෙම නැතුව එක දිගට ඔබට පැය 4 කරන්න බෑ. ඔබ අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මේ කාලය බැලන්ස් කරගන්න අපේ 10 පන්තිය බ්‍රහස්පතින්දා පටන් ගත්තා. ඊයේ සතියේ පටන් ගත්තා. ඒ පළවෙනි පාඩම අපි වැඩි කාලයක් අරගෙන කරන නිසා ඔබට දැනුම විශාල පරාසයක්. මේ ගුරුවරු මේ ජීවිත කාලය ගුරු ජීවිතයේදී ලබාගත් දැනුම සම්භාරය ඔබට දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපිට මේ වැඩි කාලයක් ගත වෙන්නේ. එහෙම නැතුව අපිට මේ එකපාරට මේ ආයතන පටන් අරගෙන එම නෙමෙයි. අපි විශාල කාලයක් අපේ ගුරු ජීවිතවල කැප කරලා අපි ලබාගත් දැනුම් සම්භාරය තමයි අපි ඔබට මේ ලබා දෙන්නේ. ලබා දෙන පුද කරනවා කියලා කිව්වොත් වැරද්දක් නෑ. ඒ නිසා ඔබ සම්බන්ධ වෙන්න ඔබගේ කාලය කළමනාකරණය කරගන්න. අපි ඉදිරියේදී පේපර් කතා කරනවා. වෙනම පන්ති වල පේපර් කතා කරන අවස්ථාව ලබා ගන්නවා. ඒවට ඔබ යාළුවන් දැනුවත් කරන්න. යාළුවන් දැනුවත් කරලා ඔබගේ අවශ්‍යතාවය ඔබ සම්පූර්ණ කරගන්න. ඉතින් අපි ආදට නතර කරනවා.